අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්කවේ එවං සික්ඛිතබ්බං ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේ භවිස්සාමීති. ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ දේශනාවට දායකත්වයේ දරන්නේ මිත් සඳහම් විකාශයට ඊටාම හිතවත්. මං හිතන්නේ මිත් සඳහම් විකාශයේම දේශනා ගණනාවකට Tamanගේ සදැහැති දායකත්වය දරන දායකත්වයේ දැක්වූ පානදුර වලාන පදිංචි නිමල් කුරුප්පු මහත්මාත් අනෝමා කුරුප්පු මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාම අද දේශනාවට දායකත්වයේ දරනවා. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර මිය පරලෝකීය අවුරුදු 89ක් විතර කාලයක් ආයු වළඳලා අප්‍රේල් මාසයේ 26 වන දින පරලෝ සැපත් වුණු රත්නා විජේසිරිවර්ධන මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදන් කිරීමේ අදහසින් තමයි ඒ නිමල් කුරුප්පු මැතිතුමන් අනෝමා කුරුප්පු මැතිණිය ප්‍රධාන පින්නතුන් දායකත්වයේ දරන්නේ. දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මිනිස්සු දුක් විඳින්නේ අවශ්‍ය දේවල් නිසා නෙමෙයි. මිනිස්සු Tamanගේ ජීවිතේ දුක් විඳින්නේ ආසා දේවල් නිසා. අවශ්‍යතාවලට මිනිස්සු දුක් විඳින්නේ නැහැ. ආසාවන් උදෙසා තමයි මිනිස්සු දුක් විඳින්නේ. එතකොට ආසාවන් පස්සේ ලුහු බඳින්න ඒ ලුහු බඳින ඔහුගේ පිටිපස්සෙන් ඒ ලුහු බඳින ධාරිතාවයටම දුක ලුහු බඳිනවා කියන කාරණයයි අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ. පින්වත්නි, මේ ජීවිතය සාංශාරික ජීවිතයේ එක් මඟ සලකුණක් විතරයි. සාංශාරික ජීවිතයේ දායාද වුණු ශ්‍රාවකයෙකුට මේ අත්දකින්න බුදු සමයේ අත්දැකීම ඊටා විශේෂ අත්දැකීමක්. ඇත්තට මේක විශේෂ ලාභයක්. මේ ලාභය අපිට විශාල අනුග්‍රහයක් විදියට සංසාරයේම සුවපත් කරගන්න අනුග්‍රහයක් දක්වනවා. දැන් ඔය බුද්ධ ශාසනයක් කියන සුන්දර වචන පරයය අපට ඇහෙනකොට අපට එහි වඩා වැදගත් ප්‍රතිලාභය ගැන සංවේදීකමක් නැහැ. හැබැයි මේක කොච්චර වටිනවද කියනවා නම් මෙහි වටිනාකම කවුරු හරි කෙනෙක් දන්නවා නම් ඒ දැනගත් ශ්‍රාවකයා දිවා රාත්‍රී අප්‍රමාදීව ධර්මයේ තුලම පෝෂණය වෙන්න උනන්දු වෙනවා. මොකද බුදු සසුනක් කියලා කියන්නේ වැලි කැටයක් ගානේ කුසල් වැඩෙන ക്ഷേම භූමියක්. ග්‍රීස්ම ඍතුවකින් පීඩා විඳිමින් යන සාංශාරික ඍතුවේ සුන්දර වස්සානයේ තමයි බුදු සසුන කියලා කියන්නේ. බුදු සසුන නැමැති වස්සානයෙන් ග්‍රීස්ම ඍතුවම සංසිඳිලා යනවා. එවැනි සංසිඳු වීමේ කුසලතාවයක් තියෙන බුදු සසුනක් ඉදිරියේ අපි හිටගෙන ඉන්නේ. ඒ නිසා මේ ධර්ම මාත්‍රයක් පවා අපේ ජීවිතයට මහා ප්‍රතිලාභයක්. මම ඒකට උදව් වෙන ලස්සන දහම් කාරණයක් කියන්නම්. ධර්මාශෝක රජුරුවන්ගේ පෙර ජීවිතයේ කාශ්‍යප බුදුසසුනේ වැලි කෙලියේදී කරපු පින්කමක්. පොඩි දරුවෙක් විදියට පුංචි ළමෙක් පොඩි සරං කොටයක් ඇඳගත්තු පොඩි ළමයෙක්
සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට සෙල්ලම් කර කර ඉන්නකොට දැන් බලන්න මේ ධර්මාශෝක රජුගේ පෙර ජීවිතේ. නමුත් ධර්මාශෝක රජුරෝ කියලා කියන්නේ මේ ගෞතම බුදුසසුනේ මහා මෙහෙවරක් කරපු උත්තමේ. ධර්මාශෝක රජුරෝ විහෙර විහාර හදලා ආරාමාංග ඉදි කරලා 84000ක් මුළු ಭಾರತයේ පුරාවටම සෑයවල් ඉදි කරලා රටවල් ගණනාවකට බුදුසසුන යවලා පුදුමාකාර විදිහේ කුසල් දහම් එකතු කරගත්ත මහා ප්‍රතාපවත් රජෙක් තමයි ධර්මාශෝක කියන්නේ. නමුත් මේ කුසල් දහම් වල මුණ ගැහිම ධර්මාශෝක රජුරවන්ට අහම්බයක් නෙමෙයි. දැන් ධර්මාශෝක රජුරවන්ගේ පෙර ජීවිතවලදීම බුදුසසුනක ඇසුර තිබිලා තියෙනවා. ඒ ඇසුරේ ප්‍රතිලාභයක් විදියටයි මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා ප්‍රාතිහාරයක් වගේ මහා විශාල ක්‍රියාවලියකට අවතීර්ණය වෙන්න ධර්මාශෝක රජුරවන්ට හැකි වෙන්නේ. එහෙමනම් දැන් ඔබ තේරුම් ගන්න ඔබත් සාංශාරික පුද්ගලයෙක් සාංශාරික ඇවතුම් පැවතුම් සමග ඔබේ ගනුදෙනුව පවතිනවා. මේ ධර්මයේ මේ මොහොතේ ඔබේ කන වැටීම පවා හම්බයක් විදියට සලකන්න එපා. මේකත් සාංශාරික අත්දැකීමක් විදියට සලකන්න. මේ සිද්ධියත් සාංශාරික බව කල්පනා කරන්න. ඒ වගේම මේ මොහොතේ ඔබ උපදවා ගන්න ඥානය උපදවා ගන්න විදර්ශනා කුසලතාවයත් සංසාරයට ඔබට විශාල අනුග්‍රහයක් වෙයි. ධර්මාශෝක රජුරෝ පෙර ජීවිතේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පොඩි ළමයෙක් වැල්ලේ සෙල්ලම් කරනවා. ෂර්ට් එකක්වත් නැතුව මේ පොඩි එකා වැල්ලේ සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් සෙල්ලම් කර කර ඉන්නකොට එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ පොඩි ළමයා දකිනවා මිනිස්සු ගෙවල් වලින් එළියට ඇවිල්ලා එළියට ආපු මිනිස්සු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට එක එක කෑම වර්ග පූජා කරනවා. දැන් මේ දරුවට මේ ගැන විශේෂ අදහසක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට පිවිසුණා විතරයි. උන්වහන්සේ පිණ්ඩපාතයට පිවිසුණා විතරයි. මේක පුරුද්දක් විදියට මේ ළමයාගේ නිත ගැටෙන්න ඇති. ඒකට ඒකනේ පුංචි ළමයිගේ නිතර නිත ගැටෙන දේවල්නේ වැඩියෙන්ම හිත තුල ආරෝපණය කරගන්නේ. දැන් පුංචි කාලේ අපි දන්නවා අම්මා තමන්ගේ දරුවා අතට අරගෙන නලවන එක තමයි දරුවාට ඇහැ ගැටෙන්නේ, කනට ඇහෙන්නේ නැලවිලි ගීත. එතකොට ඒ නිසා ඒක ආభాෂයක් කරගෙන තමයි දරුවෙක් පුංචි කාලේ බෝනික්ෙක් අරගෙන අම්මා වගේ කොණ්ඩෙකුත් හදාගෙන අම්මා වගේ සාරිත් පටලවාගෙන මේ පුංචි බෝනික්ෙක් අරගෙන පොඩි දරුවෙක් නලවන්නේ අම්මව අනුකරණය කරන නිසා. දැන් බලන්න මේ අනුකරණය මොන තරම්නම් සුන්දර අනුකරණයක්ද කියලා කල්පනා කරලා බලන්න. දැන් මේ ධර්මාශෝක රජුරුවන්ගේ පෙර ජීවිතයේ සුන්දර සිද්ධියක් මේ කියන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිඬු පිනිස මාර්ගයට පිවිසුණා. භාග්‍යවතුන් වහන්සේ පාත්‍ර සිවුරු දරාගෙන බොහෝම සංසුන් ගමනින් පිණ්ඩපාතේ වඩින්නයි ලෑස්ති. විශාල දෙව් මිනිසුන්ට අනුග්‍රහයක් බුදු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ ඒක සුළුවෙන් සලකන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. දෙවිවරු පවා ප්‍රීති ഘോഷා කරනවා බුදු කෙනෙකුට දන් ටිකක් පූජා කරන්න. සද්දෙවිඳුන් පවා සුදා භෝජනේ අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මඟ බලාගෙන ඉන්නවා. මෙවැනි අවස්ථාවක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ පිනිස මාර්ගයට පිවිසුණා. ඉදිරියට වඩිනකොට මේ පොඩි දරුවා වැලි කෙලියේ සෙල්ලම් කරනවා. මේ දරුවා වැලි කෙලියේ සෙල්ලම් කර කර ඉන්නකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරියට වඩිනකොට මේ පොඩි දරුවා පොල් කට්ටකට වැලි ගත්තා අතට. දැන් මේ දරුවාට තේරෙන විදිය. මේ දරුවා අත්දැකපු අත්දැකීම් ඔස්සේ තමයි මේ ක්‍රියා කරන්නේ. තමාරට මේ ගෙදරටත් සංඝයා වැඩම කරන්න ඇති. හරියට රහතන් වහන්සේලා වැඩ හිටියා. ඒ වැඩියාම මේ දරුවාගේ අම්මා කරපු ක්‍රියාවක් වෙන්න ඇති මේ ඔළුවට ඉන්න ඇති. වැලි ටිකක් ගත්තා. දැන් අපි කියන්නේ අර කොම්පිට්ටු හදනවා කියලා. ඒ වගේ වැලි වලින් තමයි සෙල්ලම් කර කර හිටියේ. වැලි ටිකක් ගත්තා පොල් කට්ටකට. අරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනකොට මේ පුංචි දරුවෙක් වැලි ටිකත් අරගෙන මේ වැලි ටික අරගෙන උන්වහන්සේ ඉස්සරහට දුවගෙන ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එතනම නැවතුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එහෙම නැවතුණාම උන්වහන්සේ තමන් වහන්සේගේ දෑත
පාත්‍රයේ එහෙම පිටින්ම දෑත ඉස්සරහට දික් කළා. ටිකක් පාත් වෙලා එහෙම පාත්‍රය ඉස්සරහට දික් කළා. සාමාන්‍ය කෙනෙක්ද පින්වත්නි මේ පාත්‍රය දික් කළේ? සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඒ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ වැලි ටික මේ දරුවා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. එතකොට බුදුරජාණන් වහන්සේ වැලි ටික තමයි මේ වෙලාවේ පිළිගත්තේ. මේ වැලි ටිකත් අරගෙන බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවලා උන්වහන්සේ වැඩම කරපු වීදියේ දිගේම ඉස්සරහට වැඩම කළා. මේ පොඩි දරුවා බලාගෙන හිටියා. ඈතින් ඈතට ඒ භාග්‍යවතුන් වහන්සේ නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ආරාමෙත් එච්චර දුර තියෙන්නේ නැතුව ඇති. මොකද පිණ්ඩපාතේ වඩින්න පිවිසුණා විතරයි. අර ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනකොට සමහර වෙලාවට පිණ්ඩපාතේ අද ගිහින් නතර වුණාම නතර වෙච්ච තැන ඉඳලානේ වඩින්නේ. සමහර පිණ්ඩපාතේ මේ වෙනකොට වඩින්න පටන් ගත්තේ එවැනි පිළිවෙතකට වෙන්නත් පුළුවන්. නමුත් පාත්‍රෙ මුකුත් තිබුණේ මේ වෙලාවේ දානේ මුකුත් තිබ්බේ නැහැ. එවනම් පිණ්ඩපාතේ වැඩිවීමට පිවිසීමයි මෙතන තියෙන්නේ. සද්දෙමිදුන් සුදා භෝජනේ පුදන්න බලාගෙන ඉද්දී රජවරුන් රාජභෝජනේ පුදන්න මඟ බලාගෙන ඉද්දී මැති ඇමතිවරු වගේ ධනවත් උදවිය තමන්ගේ ප්‍රණීත බොජුන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මඟ බලාගෙන ඉඳෙද්දී බුදු කෙනෙක් වැලි ටිකක් පිළිගත්තේ. කතාව පුදුමයි පින්වත්නි. හරි පුදුමයි මේ කතාව. ඒ වැලි ටිකත් අරගෙන භාග්‍යවතුන් වහන්සේ හේම හැරිලා ඈතින් ඈතට නොපෙනී ගියා. ඈතින් ඈතට නොපෙනී ගිහින් පින්වත්නි කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ කුටියේ ඉස්සරහා තියෙන සක්මන් මළුවට ඒ වැලි ටික දැම්ම කියනවා. සක්මන් මළුවට වැලි ටික දාලා බුදුරජාණන් වහන්සේ මේ වීදිය දිගේ පින්වත්නි නැවතත් පිණ්ඩපාතේ වැඩම කරලා දානේ පිළිගත්තා. දැන් බලන්න මේ බුදු කෙනෙක්ගේ හද මණ්ඩලයේ උපන් මහා කරුණාවේ අසිරිය. මේ ධර්මාශෝක රජුරුවන්ගේ කාශ්‍යප සසුනේ ඇතිවෙච්ච සිද්ධියක් මම මේ මතක් කළේ. ඒ විපාකයෙන්ම දිව්‍ය ලෝකේ ගියා කියනවා. බුදු කෙනෙකුගේ පාත්‍රයට ශ්‍රද්ධාවෙන් තේරෙන විදියට වැලි ටිකක් පිළිගැන්වීම. සුගතියේ ගියා කියනවා. බොහෝ සැප සම්පත් සහිත ධර්මාශෝක වගේ මහ ප්‍රතාපවත් අධිරාජ්‍යයක් විදියට ඉපදෙන්න පවා ඒ විපාකයේ සෙවණැල්ල බලපෑවා කියනවා. එහෙමනම් අපට තේරෙනවා බුද්ධ ශාසනයක දායාදයේ බුද්ධ ශාසනයක ලාභය බුදු සසුනේ ප්‍රතිලාභයේ සුළුවෙන් සලකන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා සතුටු වෙන්න කඩමලු ඇඳගෙන හරි කමක් නැහැ බුදු සසුනේ දායාදයේ මුණ ගැහිම සම්බන්ධව. සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ මුණ ගැහිම සම්බන්ධව. පින්වත්නි තමන්ගේ දැක්ම කන පිටට හැරවුණොත් තව විදියකින් කිව්වොත් සිහිනුවන විපරීත වුණොත් යම් පුද්ගලයෙක්ගේ ලස්සන දේශනාවක් තියෙනවා සති විපන්න සූත්‍රය කියලා. සති විපන්න සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි යම් කෙනෙක්ගේ සිහිනුවන විපරීත වුණොත් සිහිනුවර විපරීතයි කියලා කියන්නේ දෘෂ්ටිය ස්වභාවික නෑ. අස්වාභාවික විදියට දැක්ම කන පිට හැරවිලා. සිහිය නුවණ නෑ. දැන් ධර්ම මාර්ගයක් පුහුණු කරන කෙනෙකුගේ පින්වත්නි සිහිය සහ නුවණ කියන දෙකම හොඳට තියෙන්න ඕන. ආතාපි කෙලස් තවන වීරිය තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ කියලා මෙතන කියන්නේ නුවණ තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා සිහිය තියෙන්න ඕන. විනේය ලෝකේ සංවරය තියෙන්න ඕන. අවිජ්ජා දෝමනසං ඇලීම් ගැටීම් වලින් නැතුව හිටගත් ශ්‍රාවකයෙකුට තමයි ධර්මයේ yaadෙන්නේ. එවැනි ශ්‍රාවකයෙකු දෙසා තමයි බුදු සසුන මේ මොහොතේ ඉතිරිව තිබෙන්නේ. යම් කෙනෙක්ගේ සිහිනුවන විපරීත වෙලා නම් ඔන්න ඔය කියන ලක්ෂණ ටික යාගේ ජීවිතේ නැත්තම් පින්වත්නි එතන මේ පුද්ගලයාගේ හිරියොතප් නැසිලා යනවා කියලා සති විපන්න සූත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ එයාට කුසලය පව පිළිබඳව කුසලයේ පිළිබඳ අදහසක් නැහැ. මේක පැත්තකින් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම නව ප්‍රභේදයක් ගැන. දැන් සිහිනුවන විපරීත වුණොත් එක විදියකින් සිහිනුවන විපරීතයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි කියන එකනේ. මිත්‍යා දෘෂ්ටික වුණොත් පින්වත්නි මේ දැක්මට අනුව එයාගේ චර්යා ගොඩ නැගෙනවා වගේ සිහිනුවන යම් ශ්‍රාවකයෙක් තුල විපරීත වුණොත් එහෙම එතන හිරියොතප් නැසිලා යනවා කියනවා.
හිරියොතප් නැසෙනවා කියලා කියන්නේ යාට මේ අකුසලයේ පිළිබඳව ලැජ්ජාවක් බයක් නැති වෙනවා. එයාගේ දෘෂ්ටිය කන පිට හැරිලා. දැන් මෙතන මේ සතිවිපන්න සූත්‍රය මතක් කරන්නේ සිහිනුවන විපරීත වෙච්ච තැනක හිරියොතප් නැසී යනවා. හිරියොතප් යම් තැනක නැසී ගියොත් ඒ කියන්නේ පව පිළිකුල් කරන්නේ නැති ශ්‍රාවකයෙක් වුණොත්, පවට බියවීමක් තැති ගැනීමක් නැති ශ්‍රාවකයෙක් වුණොත්, ඒ ශ්‍රාවක භාවයම මුල් කරගෙන පින්වත්නි එතන ඉන්ද්‍රිය සංවරයයි නැසිලා යන්නේ. ඒ කියන්නේ පවට ලැජ්ජාවක් බයක් නැති කෙනෙක් පින්වත්නි ඉන්ද්‍රියන් මුල් කරගෙන ඕනම පවක් කරනවා. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතර මේ ක්‍රියාවලිය නිසා විශාල පිරිසක් අනතුරේ වැටෙනවා. දැන් ඔබ දන්නවනේ අර ධර්මීයම සඳහන් වෙන සිද්ධි ඕන තරම් තියෙන්නේ. දැන් ඉසිදාසිය වගේ සිද්ධියක් ගත්තොත් ඒක බොහොම ජනප්‍රිය සිද්ධි. දැන් ඉසිදාසියගේ ජීවිතේ පෙර ජීවිතේත් ඔය වගේම සිද්ධියක් තමයි වුනේ. දැන් ඉසිදාසිය මේ වගේ සිද්ධි ඕන තරම් අපි අහලා තියෙනවා. නමුත් ඉසිදාසියගේ සිද්ධිය ඔබට හුඟක් ප්‍රකට සිද්ධියක් නේ. දැන් බලන්න ඉසිදාසියටත් මේ සතිවිපන්න සූත්‍රයේ වෙච්ච අනතුරමයි වෙන්නේ. දැන් මෙහෙම අනතුරක් තියෙනවා කියලා අපි දන්නවා. මේ අනතුර දැනගත්තාමනේ පින්වත්නි මේ අනතුරෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් අනතුර දන්නේ නැති කෙනෙකුට නිදහස් වෙන්න බෑනේ. දැන් හොඳට මිනිහෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට Tamanගේ ගෙදර ඇති කරන පූසා ඇවිල්ලා ඇඳෙන් වාඩි වෙනවා. ඇඳේ එහෙට මෙහෙට පෙරලෙනවා. දැන් Taman නිදි. ඊට පස්සේ Tamanගේ ඇඟ උඩත් නගිනවා අර පූසා. ඊට පස්සේ සමහරට ඇඟ උඩ නිදා ගන්නවා. Tamanට තුරුල් වෙලා මේ පූස් පැටියා නිදා ගන්නවා. එතකොට අපිට කවදාවත් පින්වත්නි එහෙම තැති ගැනීමක් බයක් නැහැ. මොකද අපි දන්නවා පූසගෙන් අපිට අනතුරක් නැහැ කියලා. දැන් පූස් පැටියෙක් ඉන්නකොට ඇඳේ එක පැත්තකින් ඒ පූස් පැටියත් නිදාගත්තාම සාමාන්‍ය මිනිස්සෙක් ඒ පූසට තියෙන ලිංගතුකමට ඒ පූසවත් තුරුල් කරගෙන නිදා ගන්නවා මිසක් ඒ පූසාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඇඳෙන් සාමාන්‍යයෙන්. හේතුව එහෙම ඉතින් එතනින් එලවලා දාන්න පුළුවන්. නමුත් ඒ පූසාව ප්‍රතික්ෂේප කරන්නේ කවුද කියලා පොඩ්ඩක් ඇහැරලා බලයි ආ පූසා නේද කියලා එහෙම නිදාගනි. ඇයි දන්නවා එතන අනතුරක් නැහැ කියලා. හැබැයි ඔබ නිදාගෙන ඉන්න වෙලාවක එහෙම මෙහෙන් නිින්දේ ආගෙන එනකොට ඔය පරාලයක් දිගේ උඩින් යන ගමන් එකපාරම සර්පෙක් වැටෙනවා ඔබේ ඇඟට. දැන් සර්පෙක් වැටෙනකොට ඔබ කොහොමද පින්වත්නි ප්‍රතිචාර දක්වන්නේ? එකපාරම නැගිටලා ඇඳෙන් කෑ ගහලා ඉතින් විශාල ඒ සමහරට ඒ වටේ ඉන්න අයටත් කතා කරලා හැමෝටම කතා කරලා මෙන්න සර්පෙක් ඇවිල්ලා කියලා කෑ ගහලා හැමෝගේ සමහරට ගෙදර තවත් අය නිදාගෙන ඉන්නවා නම් ඒ අයත් අවදි වෙලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඇයි පින්වත්නි? ඒ නැගී හිටියේ අනතුර දන්න නිසා. අනතුරක් කියලා දන්න නිසා තමයි සර්පෙක් Tamanගේ ඇඟ උඩට වැටෙනකොට එයා නැගී හිටියේ. හේතුව තමයි එයාට අනතුර තේරෙනවා. දැන් අපිට අර මේ බලලෙක් වගේ සතෙක් පූසෙක් වගේ සතෙක් ඇඳේ තුරුළුණා කියලා අපිට එහෙම විශේෂ තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. දන්නවා අපි එතන අනතුරක් නැහැ කියලා. දැන් මෙන්න මේ අනතුර දැනගන්න එක, අනතුර දැක ගන්න එක තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට මුලින්ම කියලා දෙන්නේ. මේ අනතුරක් තියෙනවා. මොකක්ද අනතුර? සාංශාරික අනතුරක් තියෙනවා. මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ පවතින විවිධත්වයක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, සතර අපාය ආදී බොහොම බිහිසුණු තැන්වලට ඔබේ ජීවිතේ විවෘත වීමට ඉඩකඩක් තියෙනවා. එයයි අනතුර පින්වත්නි. දැන් බලන්න මේ සිහිනුවන විපරීත වුණාට පස්සේ හිරියොතප් නැසිලා, ඉන්ද්‍රිය සංවරය නැසිලා. දැන් මේ කතාව බලන්න සතිවිපන්න සූත්‍රයෙන් මතක් කරනවා පින්වත් මහණෙනි සිහිනුවන යම් තැනක විපරීත වුණාම එතන හිරියොතප් නැසිලා යනවා කියනවා. හිරියොතප් නැසිලා ගියාම පින්වත්නි කියන්නේ පවට ලැජ්ජාව බය නැහැ දැන්. හිරියොතප් නැසිලා ගියාට පස්සේ ඉන්ද්‍රිය සංවරය නැසෙනවා. ප්‍රධාන හේතුව තමයි සිහිනුවන විපරීත වෙලා. නුවණ නැහැ එතන. එතන සම්පූර්ණයෙන් අවිද්‍යාවෙන් වැහිලා ගිය ගතියක් තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික ගතියක් තියෙන්නේ. එතකොට හිරියොතප් නැසිලා ගිහින් ඉන්ද්‍රිය සංවරයත් නැසිලා යනවා. ඉන්ද්‍රිය සංවරය නැසෙනකොට පින්වත්නි යාගේ සීලයයි නැසෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නැසෙන්න යාගේ සීලය නැසෙනවා. සීලය නැසෙන්න පින්වත්නි සිහිය පිරිහිලා යනවා. සිහිය පිළිහිරා යාම නිසාම එයා අනතුරේ වැටෙනවා. දැන් ඔය අපි කියාගෙන ආවෙත් ඒකයි. දැන් ඔය ඉසිදාසිය වගේ තරුණියගේ ජීවිතේ මේ ජීවිතය තුළදී ඇයගේ බැලූ බැල්මට අඩුවක් තිබුණේ නැහැ. ඇය බොහොම සත්පුරුෂ ස්වාමි භක්තිය තියෙන කාන්තාවක්. නමුත් විවාහය හරි ගියේ නෑනේ. පළවෙනි විවාහ කරලා දුන්න. දැන් සාමාන්‍යයෙන් ගෙදරක නැන්දම්මයි ලේලී අතරනේ අරුබුදේ ඇති වෙන්නේ. දැන් මෙතන නැන්දම්මයි ලේලී අතර නිමි අරුබුදේ ඇති වුණේ.
නැන්දම්මයි ලේලිය අතර මෙතන කිසිම අර්බුදයක් නැහැ. නැන්දම්ම හරි කැමති ලේලියට. ස්වාමියායි බිරිඳයි අතරයි මෙතන අර්බුදේ. බිරිඳගෙත් නෙමෙයි ස්වාමියා කිව්වා මට නම් මේ වගේ කෙනෙක් එක්ක ඉන්න බෑ වහාම යන්න කියන්න කිව්වා. එතකොට අම්මා කිව්වා අනේ පුතේ උඹට කොයිතරම් හොඳ කෙල්ලෙක්ද හම්බ වෙලා තියෙන්නේ. මේ වගේ ගැහණු ළමයි ආයේ මේ රටේ හොයන්න නෑ එහෙම. හරි අඩුයි. ඒ නිසා මේ අපේ ලේලියත් එක්ක බොහොම සතුටෙන් ඉන්න කිව්වා. මේ ගෑනු කෙනා යැව්වේ නැත්තම් මම යනවා ගෙදරින් කිව්වා. දැන් කරගන්න දෙයක් නැහැ. උන්න පළවෙනි විවාහයෙන්. දැන් ඇයිගේ වරදක් නැහැ. ස්වාමි භක්තිය හොඳට තියෙනවා. බලන්න මේ සංසාරික ගණදුණු පෑහි එන විදිය. ඔබේ සංසාරික ගණදුණු මේ මොහොතේ ඔබට කොහොම පෑහිලා තියනවද කියලා මන් දන්නේ නැහැ. කොහොම වුණත් ඔබ සංසාරික බව විතරක් මම දන්නවා. ඔබ සංසාරික ගනුදෙනුව කොහොම පෑහිලා බිරිඳ විදියට, දරුවන් විදියට, දෙමව්පිය විදියට, ස්වාමියා විදියට ඇවිල්ලා තියෙනවද දන්නේ. ඒක පිනක් විදියට ඇවිල්ලා තියෙනවා නම් වඩා හොඳයි. දැන් පිනක් විදියට ආවට පස්සේ ඒ පිනම පාවිච්චි කර පින දියුණු කර ගැනීම පිණිස උනන්දුවක් හදාගන්න. පවක් පෑහිලා තියෙනවා නම් කඩා වැටෙන්නේ නැතුව පින තුලින් ඒ පව යට කරගන්න බලන්න. බිරිඳට, ස්වාමියාට, දරුවන්ට, දෙමව්පියන්ට, ඥාතිවරුන්ට බැන දොස් කියා චෝදනා කර ඉඳලා විකල්පයක් හොයන්න බෑ පින්වත්නි. දැන් බලන්න මෙතනදී මේ ඉසිදාසිය ගෙදරට අරන් ගියා. අද වගේ නෙමෙයි ඒ කාලේ විවාහය දෙදරුවා කියන්නේ. විවාහය දෙදරා ගියොත් ඒක පුදුම හානියක් පින්වත්නි. අද වගේ නෙමෙයි. අද නම් සමහරට විවාහය දෙදරා ගියොත් එහෙම ඒක රඟපාන්න එහෙම සුදුසුකම. සමහරට කසාදය දෙදරා ගියාට පස්සේ එයා හරියට සමහර විට මේ වැඩියෙන් විවාහ දෙක තුනක් එච්චරට මිනිසුන්ගේ චින්තනයේ විකෘති වෙලාද කියනවනම් අද විවාහ දෙක තුනක් කරගත්ත කෙනෙක් නම් විවාහ දෙක තුනකින්ම පරාජයටපත් වෙච්ච කෙනෙක් නම් ඒක මහා පුදුම අභිමානයක් ඇති දෙයක් විදියටයි ලෝකේ හුවා දක්වන්නේ. ඒක මහා වටිනා දෙයක් විදියටයි සැලකන්නේ. ඒකට නිකම් පොඩි අමුතු වටිනාකමක් ආරෝපණය කරන්න හදනවා වර්තමානයේ. දැන් ඒ කාලේ විවාහය දෙදරා ගියොත් එහෙම ඒක විශාල හානියක් විදියටයි සැලකුවේ. දැන් බලන්න විවාහය දෙදරුවා දැන් දෙවනි විවාහයත් කරලා දුන්නා ඊට වඩා ධනිය අඩු කෙනෙකුට. මේක දිග කතාවක්. හැබැයි හැමෝම දන්න කතාවක්. නමුත් මේක ඊටාම වැදගත් සිද්ධියක්. දැන් දෙවනි විවාහය කරලා දුන්නා ඊට වඩා ආර්ථිකයක් අඩු කෙනෙකුට. ඒ විවාහයත් දෙදරුවා. මට නම් බෑ මේ කාන්තාවත් එක්ක යන්න කියන්න කිව්වා. දැන් ඔන්න දෙවනි විවාහයත් කඩා වැටුණා. දැන් තුන්වෙනි විවාහය කරලා දෙන්නේ කාටද? දැන් මේ ගෙදර අයත් පසුතැවෙනවා. දවසක් හිඟමනේ යන මිනිස්සෙක් දැක්ක හිඟා කනවා. ඒ මිනිස්සයාට කතා කරලා කිව්වා පුතා මේ අපේ දුව විවාහ කරගන්න කිව්වා මේ අපේ දුව විතරයි අපිට ඉන්නේ මේ ධනියත් උඹට තමයි අයිති. මේ අපේ දුව විවාහ කරගෙන බොහොම සතුටින් ඉන්න කිව්වා. මේ මිනිස්සයාට හරි සතුටුයි. මොකද මේ සිඟමනේ යන ගමනේදී මහා නිදානයක් පහළ වුණා වගේනේ දැන්. දවසයි දෙකයි අර කඩමලු ටික ඉල්ලගෙන ආයේ මිනිස්සයාත් යන්න ගියා. මේ විදිහට විවාහය දෙදරලා ගියා. ජීවිතේ නැති කරගන්න කියලා හිතද්දී එක දවසක් පහලින් යනවා රහත් භික්ෂුණියක් දැකලා ඒ භික්ෂුණියත් එක්ක ඇහුවා කත් ගෙදරට ගෙනල්ලා පැවිදි වෙන්න බැරිද කියලා පුළුවන් කිව්වා. ඔන්න පැවිදි වුණා. පැවිදි වෙලා හොඳට හිත දියුණු කරගෙන අරහත්ත්වයටපත් වුණා. සිව්පිලි සිඹියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ත්‍රිවිද්‍යාව උපදවා ගත්තා. බැලුවා මට මේ මොකක්ද උනේ මම මෙච්චර හොඳින් ඉඳලා මට මේ මොකක්ද උනේ සංසාරේ බලද්දී මීට ජීවිත 7කට කලින් පින්වත්නි පිරිමියෙක් සල්ලාල පිරිමියෙක්. ඔන්න එතන සිහිනුවන විපරීත වුණා. ඔන්න අනතුරේ වැටෙන විදිය බලන්න. සිහිනුවන දැන් මේ සතිවිපන්න සූත්‍රයේ කතාවම තමයි ඔහුගේ ජීවිතයේ තිබුණේ සිහිනුවන විපරීත වුණා. විපරීත වුණාම ඊළඟට ඒ සිහිනුවන විපරීත වීම නිසා ඇතිවෙන ඊළඟට ඒ හේතුවෙන් ඇතිවෙන ඵලය මොකද්ද? සිහිනුවන විපරීත වීම හේතුව කරගෙන ඇතිවෙන ඵලය තමයි හිරියොතප් නැසිලා යන එක. පවට බිය ලැජ්ජාව නැති වෙලා යනවා. හිරියොතප් නැසුණාට පස්සේ හිරියොතප් නැසිච්ච තැනක වෙන ඊළඟට ඒකේ අතුරු ඵලය මොකද්ද පින්වත්නි? ඉන්ද්‍රිය සංවරය නැසිලා යන එක. දැන් මෙතන ඉන්ද්‍රිය සංවරයත් නැසුණා හිරියොතප් නැසුණාට පස්සේ. හොඳට සල්ලාලකම් කරා. හිරියොතප් නැසුණාට පස්සේ ඒක ඵලය කරගෙන ඒක හේතුව කරගෙන පින්වත්නි ඊළඟට උදා වෙන ඵලය මොකද්ද? සීලය නැසිලා යන එක. සීලයක් නැසුණා සල්ලාලකම්ම කළා කාමයේ වරදවා හැසිරුණා. මැරුණා මැරිලා නිරේට ගිහින් ඔහොම විඳව ඉද්දී පින්වත්නි ඔය විදියට තිරිසන් ලෝකෙට ආවා. තිරිසන් ලෝකෙට ඇවිල්ලත් හරියට විඳවලා තියෙනවා. මේ සමහරලාට ඔය මට මතකයි සිද්ධිය තියෙනවා.
එක්තරා වෙලාවක මේ වඳුරු යෝනියේ උපදිනවා. වඳුරු යෝනියේ ඉපන්නට පස්සේ වැඩිහිටි වඳුරෙක් ඇවිල්ලා ඒ වඳුරාගේ පුරුෂ නිමිත්ත හුයිරුවා කියනවා. සූරලා දැම්මට පස්සේ එතන පැසවලා විඳවලා මැරුණා කියනවා. ඊට පස්සේ ඔන්න ආයෙ ටික කාලයක් ගියා. ඊට පස්සේ ওই විදිහට ගව යෝනිය උපදිනවා. මේ විදිහට ඉපදිලා අන්තිමටම ගැහැණුත් නොවන පිරිමිත් නොවන තත්වයක උපන්න කියනවා. මේ කාලේ හරියට මිනිස්සු ගරහලා දැන් ඒකට හරියට නිඳා කරලා ඔන්න බොහොම හැංගි ඉඳලා මැරුණා කියනවා. අන්තිමටම ගෑනු කෙනෙක් කියනවා. දැන් ධර්මය අවබෝධ වෙන ජීවිතේ පවා ඒ කරගත්ත දේවල් වල හානිය බලන්න. දැන් මේ කතාව මේ සතිවිපන්න සූත්‍රය වගේ දේශනාවල පැහැදිලි කරන සිහිනුවන විපරීත වුණොත් එතන හිරියොතප් නැසීම හේතු කරගෙන ඉන්ද්‍රිය සංවරය නැසිලා. ඉන්ද්‍රිය සංවරය නැසීම හේතු කරගෙන සීලයක් නැසිලා. සීලේ නැසීම හේතු කරගෙන සිහියත් පිරිහිලා යාම නිසාම පින්වත්නි නිවන් මගම සම්පූර්ණ වැහිලා යනවා. නිවන් මග වැහිලා යනවා කියන්නේ එතන සිහිය පිරිහුණ ගමන් යාට වෙන්නේ තමන් තුළ සිහිය පවත්ව ගන්න බැරි වෙනවා. එතකොට තමන් තුළ සිහිය පවත්ව ගන්න බැරි වුණාට පස්සේ තමන්ගේ ස්කන්ධ ක්‍රියාවලිය නොපෙනී යනවා තමන්ට. ඒක තමයි වෙන්නේ. තමන්ගේ ස්කන්ධ ක්‍රියාවලිය නොපෙනී යනකොට තත්ත්වෝ පරිද්දෙන් යථාභූත ඥානීන් ලෝකයේ දකින්න එක යාට මගහැරිලා යනවා. යථාභූත ඥානීන් ලෝකයේ ඇත්තටම මේ හැම අත්දැකීමක් තුළම තමන් තුළ ක්‍රියාත්මක වෙන රූපස්කන්ධය යාට නොපෙනී යනවා. වේදනාස්කන්ධය නොපෙනී යනවා. සංඥාස්කන්ධය නොපෙනී යනවා. සංකාරස්කන්ධය නොපෙනී යනවා. විඥානස්කන්ධය නොපෙනී යනවා. අන්නේ නොපෙනී ගියපු තැනක තමයි පින්වත්නි සංයෝජනවල වෙලීමයි බැඳීමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. ඇත්තටම මේක වෙලා තියෙන්නේ සිහිනුවන විපරීත වීම නිසා. සංයෝජනවල වෙලීමයි බැඳීමයි ඔක්කොම සිද්ධ වෙන්නේ මේ නොදන්නාකම නිසායි පින්වත්නි. අයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවානේ කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදාය සතිකින් අබිනිවෙස්ස උප්පජ්ජಂತಿ සංයෝජනාබි නිවේසා විනිබන්දාති රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස උප්පජ්ජති සංයෝජනාබි නිවේසා විනිබන්දා කියලා. එතකොට සංයෝජනවල වෙලීමයි බැඳීමයි ඇති වෙන්නේ පින්වත්නි රූපංකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස. ඒ කියන්නේ රූපේ ඇතිකල්හි රූපේ නිසා රූපයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. දැන් අපි කතා කරනවානේ සෝතාපන්න වෙන මිනිස්සෙගේ සංයෝජන 3ක් ප්‍රහාණය වෙන්න ඕන කියලා. සංයෝජන වශයෙන් පොදුවේ ගත්තාම 10ක් තියෙනවා. ඕරම්භාගික සංයෝජනයි උද්දම්භාගික සංයෝජනයි කියලා සංයෝජන වර්ග දෙකක් ගැන අපි කතා කරනවානේ. එතකොට මුලින්ම ඕරම්භාගික සංයෝජන ප්‍රහාණය කරගන්න ඕන. ඊට පස්සේ ඕරම්භාගික සංයෝජන ප්‍රහාණය කරගෙන ඊට පස්සේ උද්දම්භාගික සංයෝජන ප්‍රහාණය කරගන්න ඕන කියලා අපි කතා කරනවානේ. එතකොට මුලින්ම මේ සංයෝජන කියන එක බැලීම සහ අපි කියනවා සංයෝජන සංසාරයට ඔබව ගැට ගහලා තියෙන්නේ කියලා. නමුත් ගැට ගහලා තියෙනවා කිව්වට ඒක සාමාන්‍ය කතාබහේදී අපි එහෙම කිව්වට මේ සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහනේ. සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ රූපංකෝ භික්කවේ රූපං උපාදාය රූපං අබිනිවිස්ස උප්පජ්ජන්ත සංයෝජන විනිබන්දානි. උන්වහන්සේ මතක් කරනවා රූපයේ ඇතිකල්හි රූපයේ තුල රූපයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. වේදනාව ඇතිකල්හි වේදනාව තුල වේදනාව මත පිහිටා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. සංස්කාර ඇතිකල්හි සංස්කාරයේ නිසා සංස්කාරවලට පිවිසිලා තමයි සංයෝජන වෙලීමයි බැඳීමයි පවතින්නේ. විඥානයේ තුල විඥානයේ ඇතිකල්හි විඥානයට නිසා විඥානයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. මෙතන වචන 3ක් තියෙනවා පින්වත්නි. මොකද්ද? සතිකින් උපාදාය සති අබිනිවිස්ස සතිකින් උපාදාය උන්වහන්සේ මතක් කරනවා ඇතිකල්හි නිසා පිවිසිලා කියලා වචන 3ක්. රූපය ඇතිකල්හි රූපේ නිසා රූපයට පිවිසිලා. වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පිවිසිලා. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පිවිසිලා. විඥානය ඇතිකල්හි විඥානය නිසා විඥානයට පිවිසිලා. ඒතර මේ පංචස්කන්ධයේම 3 ආකාරයකින් අත්දැකීම් පරාසය තුල තමයි සංයෝජන වෙලීමයි බැඳීමයි පවතින්නේ.
එතකොට මේ ඇත්තනම් පින්වත්නි සංයෝජන වලින් ගැට ගැහිම කියලා කියන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ උපාදානීය ස්වභාවයයි මෙතන කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සති විපන්න වගේ සූත්‍රවලදී පැහැදිලි කරනවා සිහිනුවන විපරීත වුණාම හිරියොතප් නැසෙනවා, ඉන්ද්‍රිය සංවරය නැසෙනවා, සීලය නැසෙනවා, සිහිය පිරිහිලා යනවා. ඒවා මේ ඒක ලෝකෝත්තර ජීවිතේටත් කොහොමත් අනතුරක්, ගෘහස්ත ජීවිතේටත් අනතුරක්. දැන් ඉසිදාසිය වගේ කෙනෙකුට ගෘහස්ත ජීවිතයේ අනතුරකට හෙලෙන්න උදව් වුනේ ජීවිත ගණනාවකට ඇයගේ මේ සිහිනුවන විපරීත වෙලා හිරියොතප් නැසිලා, ඉන්ද්‍රිය සංවරය නැසිලා, සීලය නැසිලා, සිහිය පිරිහිච්ච නිසා. ඒතර එහෙම පිරිහිච්ච කෙනෙක්ගේ ගෘහස්ත ජීවිතය ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ලෝකෝත්තර ජීවිතේ කොහොමවත් කතා කරන්න දෙයක් නැහැ. දැන් එතකොට මේ සංයෝජන එතකොට තත්ත්ව පරිද්දෙන් නුවණින් දැක ගන්න බැරි සිහිය පිරිහුණාම. ඒතර සිහිය පිරිහුණාම මේ ලෝකයේ ඇත්ත කතාව දැනගන්න බැරි නම් සිහිය දියුණු වෙන කෙනෙක් දකින්න ඇත්ත මොකද්ද? සිහිය දියුණු වෙන කෙනෙක් ඒ කියන්නේ මේක පිළිවෙලින් ආවොත් සිහිනුවන වැඩිම නිසා හිරියොතප් රැකිලා ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා සීලයක් පරිස්සම් කරගෙන සිහිය දියුණු වුණොත් මෙතන අපි ලස්සන කතාවක් කියනවා මෙතන පදනම ආයිත් විදියට සීලයක් නැතුව මුකුත් කරන්න බෑ කියන එක. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා සීලයක් නැතුව ඉන්ද්‍රිය සංවරයක් නැතුව නිවන කියලා එකක් යථාභූත පරිද්දෙන් ලෝකයේ අත්දකින්න සංයෝජනවල වෙලිලා ගැට ගැහිලා තියෙන ගැට ටික ලියන්න පුළුවන් කියලා. එහෙම එකක් බෑ. මේ සති විපන්න වගේ සූත්‍ර දේශනා ගැඹුරින් හදාරනකොට අපිට තේරෙනවා සීලයකින් තොර නිවන පිණිස කතාවකුත් හරියන්නේ නැහැ කියලා. මොකද සිහිනුවන විපරීත වෙච්ච තැනක හිරියොතප් නැසෙනවා කියන්නේ සීලයට සම්බන්ධයි. ඉන්ද්‍රිය සංවරය නැහැ කියන්නේ සීලයට සම්බන්ධයි. ඉන්ද්‍රිය සංවරය නැති වෙච්ච තැනකයි සීලය සම්පූර්ණ නැසිලා යන්නේ. ඒ නිසා කොහොමත් සීලයට සම්බන්ධයි. සීලේ නැති වෙච්චොත් එහෙම සිහිය පිරිහිලා යනවා. සිහිය දියුණුවක් ඇති වෙන්නේ නැහැ. සීලය උපකාර කරගෙනයි සිහිනුවන වැඩෙන්න. සීලය උපකාර කරනයි සතිය පිහිටන්න පටන් ගන්න. එහෙමනම් සීලයකින් තොරව නිවන් මඟක් ගැන කතා කරන්න බෑ පින්වත්නි. දැන් බලන්න එතකොට මේ සිහිය දියුණු වෙච්ච තැනක සීලේ සුරක්ෂිත වෙලා සිහිය දියුණු වෙච්ච තැනක තත්තු පරිදි නුවණින් ලෝකයේ දැකීමේ ඥානයක් උපදිනවා. දැකීමේ ඥානය කියලා කියන්නේ මෙතන මේ සංයෝජනවල වෙලීම බැඳීම පවතින්නේ මෙන්න මේ කාරණා නිසා කියලා ඒ පුද්ගලයා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? එතකොට සංයෝජන වෙලිලා බැඳිලා පවතින්නේ තත්තු පරිද්දෙන් ලෝකයේ දන්නේ නැතිකම නිසා. මොකද්ද දැන් මෙතන තත්තු පරිද්දෙන් දැනගන්නේ? රූපං කෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස uppajjante සංයෝජනාබිනිවේසා විනිබන්දා. රූපේ ඇති කල්හි රූපේ නිසා රූපේට පිවිසිලයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. කොහොමද එතකොට මේ සංයෝජනවල වෙලීම සහ බැඳීම පවතින්නේ රූපේට පිවිසිලා රූපේ ඇති කල්හි රූපේ නිසා නම් එයා රූපේ ඇත්ත කතාව දන්නේ නැති නිසායි රූපේ මේ සංයෝජනවල වෙලිලා බැඳිලා පවතින්නේ. වේදනාව ගැන දන්නේ නැතිකම නිසායි සංයෝජනවල වෙලිලා බැඳිලා පවතින්නේ. ඊට පස්සේ සංකාරවල ඇත්ත කතාව දන්නේ නැතිකම නිසායි සංයෝජනවල වෙලිලා බැඳිලා පවතින්නේ. මොකක්ද ඇත්ත කතාව? බුදුරජාණන් වහන්සේ ඔක පැහැදිලි කරන සූත්‍ර ගණනාවක පරයයන් තියෙනවා. මේ පරයයින්මයි ඒක ලියන්නේ කොහොමද? තංකින් මඤ්ඤේත මහණෙනි නුඹලා මොකද්ද මේ ගැන හිතන්නේ? තංකින් මඤ්ඤේත භික්කවේ රූපං වා නිච්ඡං වා අනිච්ඡං වාති මහණෙනි ඕන දැන් බලන්න පොදුවේ සංඝයාගෙන් උත්තරේ ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නෝත්තර ලස්සන පරයයක් මේකේ තියෙන්නේ. තංකින් මඤ්ඤේත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති පින්වත් මහණෙනි නුඹලා මොකද මේ ගැන හිතන්නේ? රූපේ නිට්ටියද අනිත්‍යද? අනිච්ඡං බන්තේ. ඔන්න සංඝයාගෙන් උත්තරේ හම්බෙනවා අනිත්‍යයි. ඇයි? රූපේ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය. ආහාර ප්‍රත්‍යයන්ගෙන් රූපේ ඇති වෙනවා. ආහාර නිරුද්ධ වෙලාම රූපේ නිරුද්ධ වෙලා යන එක. ඒ නිසා අනිත්‍ය වෙන එක. අනිත්‍ය නම් පින්වත්නි යම් පනානිච්ඡං දුක්ඛන්තං සුඛං වාති. පින්වත් මහණෙනි අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? අනිත්‍ය නම් දුකයි පින්වත්නි. අනිත්‍ය නම් දුකයි දුක්ඛම් බන්තේ. යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. පින්වත් මහණෙනි අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්මයක් නම්. විපරිණාම කියන්නේ සෙල වෙනවා නම්, චලනීය වෙනවා නම්, පෙරලෙනවා නම්. පින්වත්නි අනිත්‍යයි දුකයි අනිත්‍යයි දුකයි කියන්නේ හේතුන් නිසා සකස් වෙච්ච දෙයක් රූපය. සංකතයක්. සංකතවල තියෙනවා ලක්ෂණ තුනක් මොනවද? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීම තියෙනවා, නැසීම තියෙනවා, වෙනස් වීම තියෙනවා. සියලු සංකතයන්ගේ ওই ස්වභාවය තියෙනවා.
එතකොට යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං අනිත්‍ය නම් දුක නම් රූපේ විපරිණාමයේ ධර්මයට අයිති නම් අපිනුතං අනුපාදාය උපජ්ජති යං සංයෝජනාභි නිවේසා විනිබන්දාති. ඒ නිසා ඒන් තදං අල්ලා ගැනීමක් සංයෝජනවල වෙලීමක් බැඳීමක් උපදී දහනවා. නොහේතම් බන්ති. එහෙමනම් සංයෝජනවල වෙලීම බැඳීම පවතින්නේ රූපය නිට්ටය වශයෙන් සුඛ වශයෙන් හෙළවෙන්නේ නැති දෙයක් වශයෙන් අල්ලපු නිසායි. යම් කෙනෙක් රූපේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාම ධර්මයක් වශයෙන් දැක්කොත් අපිනුතං අනුපාදාය එතන උපදින්නේ උප්පජ්ජති සංයෝජනාභි නිවේසා විනිබන්දා සංයෝජනවල වෙලීමක් බැඳීමක් එතන උපදින්නේ. එහෙමනම් මේ රූපේ ගැන මං කියද්දී ඔබ තේරුම් ගන්න වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානයයි කියන මේ පංචස්කන්ධය තුලම පින්වත්නි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාමයක් විදියට දකින්න දක්ෂ වෙන්න. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාමයක් විදියට දකින්නකොට පින්වත්නි අන්න ඒ වගේ තැනක අපිනුතං අනුපාදා එතන උපදින්නේ පින්වත්නි. උප්පජ්ජಂತಿ උපදින්නේ එතන. සංයෝජනාභි නිවේසා විනිබන්දාති සංයෝජනවල බැඳීමක් බැලීමක් උපදින්නේ කියන්නේ නිකලස් වෙන පාරට ඇවිල්ලා දැන්. එයා සම්පූර්ණයෙන් කෙලෙස් නිරුද්ධ කරන ශ්‍රාවක භාවයට එයා ඇවිල්ලා පින්වත්නි. ඒවම් පස්සම්බික්ක වේ සුතවාරිය ශ්‍රාවකෝ. අන්න ඒ විදියට දකින්න සුතවත් ආරිය ශ්‍රාවකයා කොහොම දකින්නද? මම මේ රූපය ගැන කියපු කතාවම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේම අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් වෙනස් වෙන දෙයක් වශයෙන් Tamanට අයිති දෙයක් නැති දෙයක් වශයෙන් මෙන්න මේ විදියට දකින්න කෙනාට දැන් මේ දේශනාවට අනුව නම් බලනකොට අපිට තේරෙන්නේ තුන් ආකාරයකින් අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් විපරිණාමයක් වශයෙන් දැක්කත් අන්නේ දැක්ම ඇති වුණාට පස්සේ ඒ දැක්ම ඇති වෙච්ච තැනක සංයෝජනවල වෙලීමක් බැඳීමක් හටගන්නේ නැහැ. හටගන්නේ නැත්නම් ඒවම් පස්සම්බික්ක වේ සුතවා ආර්ය ශ්‍රාවකා. ඒවම් පස්සම්බික් වේ. අන්න ඒ විදියට දකින්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා උන්වහන්සේ මතක් කරනවා රූපස්මින්පි නිබ්බින්දති. එයා රූපය ගැන කලකිරෙනවා. වේදනායපි නිබ්බින්දති වේදනාව ගැනත් කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති සංඥාව ගැනත් කලකිරෙනවා. සංකාරපි නිබ්බින්දති සංකාරයක් ගැන කලකිරෙනවා. විඥානස්මින්පි නිබ්බින්දති විඥානී ගැනත් එයා කලකිරෙනවා. දැන් ওই සතිවිපන්න වගේ සූත්‍රවල මතක් කරනවා සිහිය පිරිහිලා ගියාම තත්ත්ව පරිද්දෙන් ලෝකේ දකින්නේ නැහැ. තත්ත්ව පරිද්දෙන් ලෝකේ දකින්නේ නැහැ කියන්නේ ලෝකේ ඇත්ත කතාව යාට තේරෙන්නේ නැහැ. දැන් ලෝකේ ඇත්ත කතාව තමයි මේ ලෝකේ කියන්නේ ඔබේ පංචස්කන්ධ ලෝකයයි මේ කතා කරන්නේ. ඔබේ පංචස්කන්ධ ලෝකේ අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් විපරිණාම ධර්මයක් වශයෙන් යාට පේන්නේ නැහැ. පේන්නේ නැති වෙන්න හේතුව තමයි යාට සිහිය නැහැ. සිහිය නැති වෙන්න හේතුව සීලයක් නැහැ. සීලේ නැති වෙන්න හේතුනේ ඉන්ද්‍රිය සංවරේ නැහැ. ඉන්ද්‍රිය සංවරේ නැති වෙන්න හේතුනේ හිරියොතප් නැහැ. හිරියොතප් නැති උනේ සිහිනුවන විපරීත වුණා. ඒ කියන්නේ එතන සිහිනුවන විපරීත කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි කියන එකයි මේ කියන්නේ. එතකොට මේ විදියට ඇති වෙලා තත්ත්ව පරිද්දෙන් ලෝකේ දකින්න බැරි වුණා කියලා කියන්නේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාමයක් වශයෙන් දකින්න බැරි වුණා. එතන තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. අන්න දැන් මතක තියාගන්න දස සංයෝජන ප්‍රහාණය කළ යුතු නම් දස සංයෝජන වලින් නිදහස් වීම බුද්ධ ශ්‍රාවකයෙකුට උරුම නම් ඒ බුද්ධ ශ්‍රාවකයා සංයෝජන ධර්ම වලින් නිදහස් වීම අත්‍යවශ්‍ය අනිවාර්ය කාරණයක් නම් එයා දැනගන්න ඕන සංයෝජන වල වෙලීම බැඳීම පවතින පංචස්කන්ධය තුල කියලා. පංචස්කන්ධයේ නිට්ටය වශයෙන් සුඛ වශයෙන් නොවෙනස් වෙන දෙයක් විදියට අල්ලපු නිසයි සංයෝජන වේලිලා පවතින්නේ. ඒතකොට මෙතන උන්වහන්සේ මතක් කරනවා සංයෝජනාබිනිවේසා විනිබන්දා කියලා. සංයෝජනවල වෙලීමයි බැඳීමයි ලිහෙන්නේ පංචස්කන්ධය තුල අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් මේක අපි මේ ගැට ටිකක් කියලා කිව්වට මේක සාමාන්‍ය ගැටයක් ලියනවා වගේ ලියන්න බෑ. පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් විපරිණාම ධර්මයට අයිති දෙයක් විදියට දකින්නකොට තමයි එයාට ඒ තත්ත්ව පරිදි ලෝකයේ අවබෝධ කිරීම ඇති වෙන්නේ. අන්න එතනයි පින්වත්නි කලකිරීම ඇති වෙන්නේ. රූපස්මින්පි නිබ්බින්දති කලකිරීම ඇති වෙන්නේ. ඒ කලකිරීම නිසා පින්වත්නි එයා තුල සම්පූර්ණයෙන්ම නිර්වේදයක් හටගෙන ඒ නිර්වේදේ නිසා විරාගය හට ගන්නවා. විරාගය කියන්නේ නොයල්මක් හට ගන්නවා. නොයල්ම නිසා පින්වත්නි නිබ්බින්දති විරජ්‍යති විරාගා විමුක්ඛති. එහෙමනේ පිළිවෙලට කියන්නේ. නිබ්බින්දති විරජ්‍යති නිබ්බින්දාව නිසා විරාගයක් හටගනවා. විරාගා විමුක්ඛති විරාගය නිසා විමුක්තිය හට ගන්නවා. විමුක්තිය නිසා විමුක්තස්මින් විමුක්තිමිත ඥානං හෝති.
විමුක්තිය නිසා විමුක්ති ඥානයක් උපදිනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියේ ජීවිතයේ අත්දකින්න ශ්‍රාවකයෙකුට මේ අපේ ආජීවය පිරිසුදු කරගෙන ඉදිරියට යෑම ඊටාම වැදගත්. දැන් ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් Tamanගේ ආජීවයත් පිරිසුදු කරගෙන මේ ක්‍රමානුද ඇතර මේ දැක්ම මේ කතාව දැනගන්නකොට දැනගත්තා කියන්නේ නිදහස් වුණා කියන එක නෙමෙයිනේ. මෙන්න මේ පරයයන් මේ සංයෝජනවල වෙලීමයි බැඳීමයි ලිහා ගන්න පුළුවන් කියලා දැනගන්න පරයයට එනකොට එයා සම්මා දිට්ඨිය ඉන්නේ. අමුතුවෙන් සම්මා දිට්ඨිය හදාගන්න දෙයක් නැහැ. සම්මා දිට්ඨිය තුල ඉන්න ශ්‍රාවකයා තුල සම්මා සංකල්පය උපදිනවා. ඊට අනුව යා කල්පනා කරනවා. අර සිහිනුවන විපරීත වෙනාන් පස්සේ ඒකට අනුව හිරියොතප් නැසිලා යනවා වගේ, ඊට අනුව ඉන්ද්‍රිය සංවරය නැසිලා යනවා වගේ, ඊට අනුව සීලය නැසිලා යනවා වගේ සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ ඒකට අනුව කල්පනා සකස් වෙනවා සම්මා සංකප්ප. ඊට අනුව යා කතා කරනවා ආජී පින්වත්නි දෙවියෙක් ඇවිල්ලා කිව්වත් එතන ආජීවය විනාශ වෙන්නේ නැහැ. දැන් ඔය ධර්ම මාර්ගයේ ඉන්න ශ්‍රාවකයාගේ ආජීවය හරිම ශක්තිමත් එකක්. එතකොට දැන් මේක කිසි කෙනෙක් කියපු නිසා මෙතන ආජීවයේ බිඳිලා යන්නේ නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිසිම අංගයක් පින්වත්නි කාටවත් බිඳින්න බෑ. බොහොම ශක්තිමත් පදනමක් සහිතයි ආර්ය මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ. එතන මිච්ඡා මාර්ගයට අල්ප මාත්‍රයකින්වත් ඉඩක් නැහැ. මේක කටපාඩම් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි පුහුණු කරන්න ඕන. බෞද්ධයෝ නම් මේක පුහුණු කරන්න ඕන වගේ තැනකින් ආවොත් එයාගේ මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත ඕනම වෙලාවක ඇතුළට රිංගන්න පුළුවන්. මෙතන ඇත්තටම සංයෝජනවල වෙලීම බැඳීම පිළිබඳ යථාර්ථ අවබෝධයෙන් ආපු ශ්‍රාවකෙක් විදිහට මෙතන එවැනි අදහසක් එන්නේ නැහැ. දැන් ওই බුද්ධ කාලෙහිම හිටපු උච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. අපි හිතමු මේ විදිහටම. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ තියෙනවා එක වෙලාවක ওই සාරිපුත්ත හාමුදුරුවන්ට හරියට බඩේ අමාරුවක් තිබිලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවන්ට බඩේ අමාරුවක් තිබිලා සාරිපුත්ත හාමුදුරුව හරියට පීඩා වින්දා. ඒ සාරිපුත්ත හාමුදුරුවෝ මේ බඩේ අමාරුව නිසා පීඩා විඳපු නිසා එක්තරා වෙලාවක එක දවසක් රැයක ඔය බඩේ අමාරුවෙම තමයි සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ. ඒ බඩේ අමාරුව වැඩිකමට සාරිපුත්ත හාමුදුරුවෝ ඉතින් එදා මුගලන් හාමුදුරුවොත් එක්ක තමයි එදා ගල් කුටියක වැඩ ඉඳලා තියෙන්නේ. වැඩ ඉන්නකොට ඉතින් උන්වහන්සේට හරි වේදනාවක්. ඒ වේදනාව නිසා උන්වහන්සේ ළඟ හිටපු සාරිපුත්තයන් වහන්සේගේ ළඟ හිටපු මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අහලා තිනවා අයවත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ ওই විදියට ලෙඩ වෙනකොට ඔබ වහන්සේගේ අම්මා මේ කාලේ මොනවා හරි හදලා දුන්නද කියලා අහලා තිනවා. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ අම්මා හදලා දීපු කැඳක් ගැන මතක් කරලා තියෙනවා. අම්මා හදලා දුන්න කැඳක් ගැන මතක් කරලා තියෙනවා. ඒ අම්මා හදලා දුන්න කැඳ ගැන මෙන්න මේ විදියට තමයි අපේ අම්මා කැඳක් හදලා දෙනවා. මේ කැඳ වැළඳුවාට පස්සේ වේදනාව යට යනවා කියලා තියෙනවා. මේ කතාව අහගෙන සාරිපුත්තයන් වහන්සේ මේ කතාව කියලා හොඳයි එහෙනම් ඔබ වහන්සේට හෙට උදේ වෙනකොට මේ වේදනාව යටයයි මේ විදියම කැඳක් ඔබ වහන්සේට හෙට උදේට ලැබෙයි කියලා මේ මුගලන් මහරහතන් වහන්සේ මොකද සාරිපුත්ත හාමුදුරුවෝ මහා අනුභව සම්පන්න කෙනෙක්නේ ලැබෙයි කියලා හිතුවා. ලැබෙයි කියලා උන්වහන්සේලා එදා උදේ වෙනකොට වැඩ හිටියා. උදේටත් වේදනාවේ අඩුවක් පේන්නේ නැහැ. එන්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ මතක් කරලා තිනවා එහෙනම් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ අද පින්නපාත යන්න ඕනේ නැහැ. ඔබ වහන්සේටත් එක්ක අද මම පින්නපාත යන්නම් කියලා එදා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පින්නපාතේ වැඩම කරලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ පින්නපාතේ වැඩම කරපු පළවෙනි ගෙදරින්ම අර කැඳ එක ලැබිලා තියෙනවා. ඒ කැඳ එක ලැබිලා ඉතින් සාරිපුත්තයන් වහන්සේට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කැඳ එක ගෙනල්ලා පූජා කළා. පූජා කරනකොට අර අම්මා හදපු විදිහටම මේ කැඳ එක හදලා තියෙනවා. දැන් බඩේ වේදනාවක් තියෙනවා. උන්වහන්සේ බැලුවා මේ කුටියේ අපි දෙන්නම විතරයි වැඩ හිටියේ කිසි කෙනෙක් හිටියෙත් නැහැ කවුරුත් දන්නෙත් නැහැ කොහොමද මේ කැඳ එකම මට අද උදේට ලැබෙන්නේ. උන්වහන්සේ දකිනවා මේ කුටිය ආසන්නයේ හිටපු එක්තරා මේ අමනුස්සයෙක් ඒ අමනුෂ්‍යයාට පිංගන්ට හිතිලා පින ගැන අදහසක් ඇති වෙලා ඒ gedara පිරිස බය කරලා ඒ gedara කාන්තාවකට ආවේශ වෙලා බය කරවලා මෙන්න මේ විදියට හෙට සංඝයා එනවා කැඳක් පූජා කරන්න කියලා බය කරලා තමයි තවත් කෙනෙකුට පීඩා කරලා තමයි මේ කැඳ ගැන අදහස දීලා තියෙන්නේ. ඉතින් මේ බය වෙලා කෙනෙක්ව බය කරලා තමයි මේ කැඳ එක දැන් ලැබිලා තියෙන්නේ. උන්වහන්සේ කොච්චර වේදනාව තිබුණත් තමන්ගේ ආජීවයට මේක හරියන්නේ ආජීවයට කැළලා කෙනෙක්ව බය කරලා තැති ගන්නවලා ලැබිච්ච දෙයක් මගේ ජීවිතේ නැති වුණත් මට ඕනේ නැහැ කියලා එදා ඒ කැඳේක වළඳලා නැහැ. ඒ කැඳේක එහෙම විසි කරලා දැම්මා කියනවා.
එදා මේ මොහොතේම වේදනාවත් සම්පූර්ණයෙන්ම නැති වුණා කියනවා ඒ වෙලාවේ. නමුත් දැන් අපට තේරෙනවා මේ සාමාන්‍යයෙන් පුද්ගලයා තුළ ඇතිවෙන මනෝභාවයන් තුළ ධර්ම මාර්ගයට පිවිසිච්ච ශ්‍රාවකයෙක් තුළ අත්දකින ස්වභාවය තමයි ඒක කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ක්‍රමානුකූලව බැහැගත්ත අර යථාභූත ඥානෙ මේ අද අපි කියපු කතාව. මේ සම්පූර්ණ සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ පංචස්කන්ධය මුල් කරගෙන. ඒතර පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාමයට අයිති දෙයක් වශයෙන් දැකීම තුලයි සංයෝජනවල වෙලීම බැඳීම ගැට ටික ලිහෙන්නේ කියලා දැන ගැනීම තුල යම් ශ්‍රාවකයෙක් ධර්ම මාර්ගයට ආවොත් ඒ ධර්ම මාර්ගයට ඒම තුලම එයා පිහිටන්නේ සම්මාදිට්ඨිය තුල. ඒ සම්මාදිට්ඨිය තුල පිහිටන එක ඒ සම්මාදිට්ඨිය හරිම ස්ථාවර එකක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක එච්චරට ප්‍රබල සම්මාදිට්ඨියක්. ඒ ඇති කරගත්ත සම්මාදිට්ඨිය එක පැත්තකින් තියලා ඔබ කරපු මෙච්චර කල් මැරෙනකම් මේ දක්වාම කරපු මේ ජීවිතේ කරපු පින් ටික ඔක්කොම එක පැත්තකට දැම්මොත් අර ඇති කරගත්ත සම්මාදිට්ඨිය බරයි මේ කරපු පින් ටිකට වඩා. එච්චර බලවත් මේ ඇති කරගත්ත අදහස. දැන් සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ අරහත් වේදී. නමුත් මේ වෙලාවේ ඇති කරගත්ත සම්මාදිට්ඨිය මේ ඇත්ත කතාව දැනගෙන ඇති කරගත්ත සම්මාදිට්ඨිය හරිම බලවත්. ඒ සම්මාදිට්ඨිය තුල කිසිදු හේතුවක් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කැලැල් වෙන්නේ නැහැ. ආජීවය අපිරිසුදු වෙන්නේ නැහැ. ඒක හරි ශක්තිමත්. ඉතින් සාරිපුත්තයන් වහන්සේ Tamanගේ බඩේ අමාරුවටවත් ආජීවය අපිරිසුදු වෙයි කියලා හිතාන ඒ කැඳේක වැළඳුවේ නැහැ. ලෝකේ සාධාරණීකරණී කිරීම නැහැ. ධර්ම මාර්ගයේ සැබෑවටම පිහිටපු ශ්‍රාවකයා තුළ. එවැනි ශ්‍රාවක භාවයක් තමයි පින්වත්නි අපට අද නම් වැඩි වැඩියෙන් වමනා කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ දෙපැත්තටයි ගලාගෙන යන්නේ. ප්‍රශංසාව කියන්නේම නින්දාවට පෙර නිමිත්තක් කියන කතාව මතක තියාගන්න. ලෝකයේ දෙපැත්තටයි හෙල්ලෙන්නේ. දෙපැත්තට හෙල්ලෙන්නේ නැතුව එකම සිතින් මේ දෙපැත්තම දරාගෙන ඉන්න පුළුවන් හිත හැදෙන්නේ සම්මාදිට්ඨිය තුල. එතකොට මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න සැබෑ ශ්‍රාවකයෙකුට මේ කියපු දහම් පරයය උදව්වක්. යථාභූත ඥාන දර්ශනයට උදව්වක්. ඒ නිසා මේ ලෝකයේ දෙපැත්තට දෝලණය නොවීම පිණිස උදව්වක්. ඒ නිසා එවැනි උදව්වක් පිණිස අද දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පානදුර වලාන පදිංචි ඊ타ම සත්පුරුෂ අප සමග ඊ타ම කල්යාණ මිත්‍ර මෙත් සඳහම් විකාශයේ සමග ඊ타ම කල්යාණ මිත්‍ර මේ සීල සුවර්ණ සමග කල්යාණ මිත්‍ර නිමල් කුරුප්පු මහත්මයා අනෝමා කුරුප්පු මහත්මිය ඇතුළු පවුලේ හැම දිනම දායකත්වයේ දරනවා. එයත් බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර මිය පරලෝකීය අවුරුදු 89ක් ආයු වළඳ අප්‍රේල් මාසේ 26 වන දින පරලෝ සැපත් වුණු රත්නා විජේ සිරිවර්ධන මෑණියන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමිය ඇතුළු නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. විශේෂයෙන්ම රත්නා විජේ සිරිවර්ධන මෑණියන්ට භවගාමී සසර සුවපත් වේවා. එතුමිය බැරි වෙලා හරි සංසාරගත වරදකින් දුකකනන් දුකින් වහා අත මිදේවා. සැපතකනන් සැප වඩා දියුණු කරගනිත්වා. රත්නා සිරිවර්ධන මෑණියන්ට මේ උතුම් කුසල් බලවත් වීම තුළ නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම නිමල් කුරුප්පු මහත්මයා, ඒ වගේම අනෝමා කුරුප්පු මහත්මිය ප්‍රදාන හැම දිනාගෙම නමින් මීගී අනිකුත් ඥාතිවරුන්ට ඒ හැම දිනාගෙම භවයේ සුවපත් කරගෙන උතුම් නිවන් පිණිසම මේ දේශනාව උපකාර කරගනිත්වා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පූජනීය දේශකයන් වහන්සේටත් ගෞරවනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් මෙත් සඳහම් විකාශයේ සියලු පින්වත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය යහපත අභිවෘද්ධිය සිත සාන්තිය සැලසේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සත්පුරුෂ හැඟීමක් ඇති කරගෙන තිබෙනවා. සියලු දෙව් බඹුන්ටත් පරිවාර දිව්‍ය සේනාවලටත් සක්දෙවිඳුන් ප්‍රදාන සතරවරන් රජදරුවන් ප්‍රදාන සියලු දිව්‍ය සේනාවලටත් මේ පින් අනුමෝදන් වේවා. අද මේ පොහොය දවසේදී මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළ සුධර්ම සභාවේ සිටින සියලු දෙවියන් මේ පින් ආවර්ජනය කරමින් මානසිකාරය කරමින් සතුටු වෙත්වා. දෙවියන්ටත් උතුම් නිවන් පිණිස මේ උතුම් කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ දේශනාව ශ්‍රවණය කරා වූ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් මේ ඇත්තන්ගේ සියලු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් මේ ධර්මයේ අවබෝධ වීම තුළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ බොහෝ දුක් සහිත ගෝර සංසාර ගමනින් නිදහස් වීම පිණිස නිමල් කුරුප්පු මැතිතුමන් අනෝමා කුරුප්පු මැතිනිය ප්‍රදාන හැම දිනාටම මේ දේශනාව නිවන් දොරටුවක් වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.